මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ආදිවස්තුංග ශීලයේ සමාදන් වෙන නමස්කාරය. බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि तुतियम्पि बुद्धं शरणं गच्छामि तुतियम्पि धम्मं शरणं गच्छामि तुतियम्पि संघं शरणं गच्छामि ततियम्पि बुद्धं शरणं गच्छामि ततियम्पि धम्मं शरणं गच्छामि ततियम्पि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि परुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संफप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिच्छा आजीवा वेरमणि सिक्खापदं समादयामि तिसरणेन सद्धिं आजीवट्ठमक शीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादितव्यं समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालोऽयं भदन्ता धम्मश्रवणकालोऽयं भदन्ता धम्मश्रवणकालोऽयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से इदं जातु वेदगु इदं जातु सब्बरी इदं जातु अपलिखितं गंडमूलं पलिखनीति සදහවත් පින්නතුනි සාංශාරික සත්වයාගේ ජීවිත පැවැත්මට අදාළ ක්‍රියාකාරකම් සියල්ල ආයතන 6ක් තුල සිදුවෙන බව ලෝකයේ දිහා විමසුම් ඇහිම් බලන කෙනෙකුට පෙනී යනවා. ඇස කන නාසය දිව කය මන කියන ආධ්‍යාත්මික ආයතන 6 පටිච්ච සමුප්පාද ධර්මයේ හැඳින්වෙන්නේ සලආයතන නාමයෙන්ුයි. විඥාන නාම රූප දියසුලිය තුලින් මතුවෙන ආකූල ව්‍යාකූල ක්‍රියාකාරීත්වය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන 6ත් එක්ක සම්බන්ධීකරණයෙන් ලෝකයට හඳුන්වා දෙන්නේ මේ සලආයතනයයි. සංයුත්ත නිකායේ සලආයතන සංයුත්තේ උද්දක සූත්‍රයේන ගාථාවකුයි අද අපි මේ 14 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට ඉදිරිපත් කරගත්තී.
තිලකුරු සම්මා සම්බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලා අමතලා මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. මහණෙනි, උද්දකරාපුත්ත මෙන්න මෙහෙම කියමනක් කියනවා. ඉදං ජාතු වේදගු ඉදං ජාතු සබ්බජී ඉදං ජාතු අපලිකිතං ගණ්ඩ මූලං පලිකන. මේකේ තේරුම ඉදං ජාතු වේදගු කියලා කියන්නේ මේක තමයි ඇත්තෙන්ම වේදයේ පරතරයට ගියයි කියන්නේ. ඉදං ජාතු සබ්බජී කියන්නේ මේක තමයි ඇත්තෙන්ම සියල්ල ජයගත්තයි කියන්නේ. ඉදං ජාතු අපලිකිතං ගණ්ඩ මූලං පලිකනි කියලා කියන්නේ මේක තමයි ඇත්තෙන්ම මෙතෙක් මුල නොසෑරු gadu-එහි මුල හැරුවයි කියන්නේ. එහෙම මේ ගාථා ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා කියනවා, මහණෙනි, උද්දක එහෙම මේ උදාන ගාථා ප්‍රකාශ කළාට මොකද? ඒක හරියටම ප්‍රකාශ කරන්න අයිතිය තියෙන්නේ මේ ශාසනයේ භික්ෂුවකට කියලා ඔන්න ඊළඟට බුදුරජාන් වහන්සේ මේ ප්‍රහේලිකා විදියේ ගාථාවේ අර්ථය තෝරන විදියට මෙහෙම ප්‍රකාශ කරනවා. මහණෙනි, කෙසේද කෙනෙක් වේදගු වෙන්නේ? ඒක තෝරන්නේ මෙහෙමයි. යතෝකෝ භික්ඛවේ භික්ඛු ඡන්නං පස්සායතනාන සමුදයංච අත්තගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති ඉදං කෝ භික්ඛවේ භික්ඛු වේදගු හෝති. යම් හේකින් යම් භික්ෂුවක් ස්පර්ශ ආයතන 6 ස්පර්ශන ආයතන 6 සමුදය කියන්නේ හට ගැනීම, අස්තේට යාම, ආස්වාද පක්ෂයේ, ආදීනව පක්ෂයේ, ඒ නික්මීම කියලා කියන නිස්සරණය යථා භූත වශයෙන් නැති තතු පරිදි ප්‍රඥාවෙන් අවබෝධ කරගනීද අන්න එපමණකිනුයි භික්ෂුවක් වේදගු වේ. ඊළාට කෙසේද මහණෙනි සබ්බජී වෙන්නේ? සියල්ල ජයගත්ත වෙන්නේ. ඒකත් අර විදිහට ප්‍රකාශ කරනවා. යතෝ කෝ භික්ඛවේ භික්ඛු ඡන්නං පස්සායතනං සමුදයංච අත්තගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්වා අනුපාදා පරිනිබ්බුතෝ. අර කියාපු ස්පර්ශ ආයතන 6 හට ගැනීම, අස්තේට යාම, ආස්වාදය, ආදීනවේ, නිස්සරණයේ යථා භූත වශයෙන් දැනගෙන උපාදානෙන් තොරව හිත මුදාගත් තැනකට තමයි සබ්බජි කියලා කියන්නේ. සියල්ල ජයගත්. කෙසේද මහණෙනි මෙතෙක් මුල නොහැරු gadu-එහි මුල හැරුවයි කියන්නේ. ඔන්න ඊළඟට ඒකත් වැඩි ප්‍රහේලිකා විදිය පදයක්. මහණෙනි, ගණ්ඩ කියලා කියන්නේ, gaduව කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා භූතයන්ගෙන් සැදුණු මෞපියන් නිසා හටගත් බත් කොමු පිඬු එකතුවක් වෙන අනිත්‍ය ස්වභාවය ඇති ඉලීම් පිරිමැදීම් බිඳීම් විසිරීම් ස්වභාවය ඇති මේ කයටම වෙන නම. ඒක තමයි gaduව. කුමක්ද මහණෙනි gaduවේ මූල කියන්නේ? gaduවේ මූල කියන්නේ තණ්හාවටම වෙන නමක්. තණ්හාවයි gaduවේ මූල. එතකොට කෙතකින්ද මහණෙනි ඒ gaduවේ මුල හැරුවයි කියන්නේ? ඒක තෝරන්නේ මෙහිමයි. යම් කිසි භික්ෂුවක් තුල තෘෂ්ණාව, තණ්හාව ප්‍රහීනද, මුලිනු පුටා දමන ලද්දේද, උගුලා තබන ලද්ද තල්ගසක් මෙන් නැති කරන ලද්දේද, නැවත නූපදින තත්වයට පත් කරන ලද්දේද, අන්න ඒ භික්ෂුව තමයි මෙතෙක් මුල නොහැරු gaduවේ මුල හැරුවයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දුන්න මේ විවරණයෙන් අපට පෙනෙනවා මේ ලෝකේ වේදගු කියන එක ඒ බ්‍රාහ්මණයන්ගෙන් ගත්ත වචනයක්. අපි ශාසනික අර්ථයෙන් කියනවා නම් දත යුතු සියලු දැනුම ඒ දැනුමේ පරතරයට ගියයි. එතකොට සියලු දැනුමේ පරතරයට ගියයි කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ අන්න අර ආයතන 6 අර පස් ආකාර අවබෝධය සම්පූර්ණ වීමයි. ඊළඟට සියල්ල ජයගත් කියලා කියන්නේ ඒ අර පස් ආකාර අවබෝධය ලබාගෙන සලආයතන පිළිබඳව උපාදානයෙන් තොරව විමුක්ත වීම. මේන් අපිට පේනවා සියල්ල දැන ගැනීමත් සියල්ල ජය ගැනීමත් කියන දෙකම සලආයතන ආශ්‍රයෙන් තේරුම් ගත හැකි බව. මේ අපි මේ සියල්ල කියලා කිව්ව නිසා ඔන්න එතන ඉඳලා සාධක සූත්‍රය ඉදිරිපත් කරනවා. ඉන්නතුනේ මේ සලආයතන සංයුක්තෙම තියෙනවා සබ්බ කියලා නම ඇති සූත්‍රයක්. සබ්බ කියන්නේ සියල්ල. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා කියනවා
සබ්බංගෝ භික්ඛවේ දේසිස්සාමි. මහණෙනි නුඹලාට සියල්ල මම කියලා දෙනවා. දේශනා කරනවා. හොඳට අහුම්කන් දෙන්න. චින්ත භික්ඛවේ සබ්බං. මොකද්ද සබ්බ? චක්කුංචේව රූපාච සෝතංච සද්දාච ඝානංච ගන්ධාච ජීවාච රසාච කායංච පොට්ටබ්බාච මනෝච ධම්ම. අසත් රූපයත් කනත් ශබ්දයත් නැහැයත් ගඳ සුවඳත් දිවත් රසත් කායත් ස්පර්ශකලේ දේවලුත් මනසත් ධර්මිනු. මේකයි සබ්බ. එහෙම කියලා නැවැත්තුවේ නෑ බුදුරජාණන් වහන්සේ ඊළාට මහා පුදුම විදියේ අභියෝගයක් කරනවා. යෝ භික්ඛවේ වං වදීය. මහණෙනි යමෙක් මෙන්න මෙහෙම කියනවනම් අහං ඉමං සබ්බං පච්චක්ඛාය අඤ්ඤං සබ්බං පඤ්ඤපිස්සාමි. මම මේ ඔය කියන සබ්බය මං අතහැරලා ප්‍රතික්ෂේප කරලා මම වෙන සබ්බයක් පෙන්වුම් කරනවා කියලා කිව්වොත් මහණෙනි ඒක කටමැත දෙඩිල්ලක් පමණයි. නිකම් මහබ්බයක් පමණයි. ඒක ප්‍රශ්න කරාම ඒ තැනත්තට උත්තරයක් නෑ. කට උත්තර. මොකද ඒ තැනත්තට ඒක අවබෝධ වෙන්නේ නැති නිසා. අනේ තහවුරු කරන බුදුරජාණන් වහන්සේ සබ්බ කියලා කියන්නේ ඔක්කොම. ඉතින් මේ පරිසරය තුල ඊළඟට මේ වගේම පුදුමාකාර දේශනාවක් තියෙනවා ඒ සලායතන සංයුක්තෙම සමිද්දි කියන ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ලෝකෝ ලෝකෝ තිබන්තේ උච්ච කිත්තාවතානුකෝ මන්තේ ලෝකෝ අස්ස ලෝකපඤ්ඤති. ස්වාමීනි මේ ලෝක කියලා කියනවා කෙතකින්ද ලෝකයක් හෝ ලෝක ප්‍රඥාප්තියක් ලෝකය කියලා පැනවීමක් පෙන්වන්න කරන්න දක්වන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සමිද්දි යත්ථාති චක්ඛු යත්ථි රූපා යත්ථ අති චක්ඛු විඥාන චක්ඛු විඥාතබ්බා ධම්මා අත්ථිතත් ලෝකෝවා ලෝකපඤ්ඤතිවා. එක ඉන්ද්‍රියක් එක ආයතනයක් ගැන කිව්වහම අනිත් හැරේ මේ පිණින් සලකා ගන්න. හය හැම තිස්සෙම කියන්න ඕනේ නෑනේ. ඔන්න ඇස ගැන කිව්වේ මෙහෙම. සමිද්දි යම් තැනක ඇසක් ඇද්ද? රූපයක් නැද්ද? චක්කු විඥානයක් ඇද්ද? චක්කු විඥාණයෙන් නිදත යුතු ධර්මයක් නැද්ද? එතන ලෝකයක් හෝ ලෝක ප්‍රඥාප්තියක් ඇත. ඒ විදිහට හයම ගැන කියලා අවසාන කරන්නේ යම් තැනක මනසක් ඇද්ද? ධර්මයක් නැද්ද? මනෝ විඥානයක් ඇද්ද? මනෝ විඥාණයෙන් දත යුතු දේවල් ඇද්ද? එතන ලෝකයක් ලෝක ප්‍රඥා. ඉතින් අන්න එතෙන්දෙත් ඉතින් එයින් පෙන්눔 කරනවා ඊළඟට ඒකේ අනිත් පැත්තක් කියනවා. සමිද්දි යම් තැනක ඇසත් නැද්ද? රූපත් නැද්ද? චක්කු විඥානියත් නැද්ද? චක්කු විඥාණයෙන් දත යුතු දේවලුත් නැද්ද? එතන ලෝකයක්වත් ලෝක ප්‍රඥාක්වත් නැත. එයින් පෙන්눔 කරනවා මේ සලායතෙන් නැති වෙන අවස්ථාවකුත් තියෙන බව. ඔන්න ඊළඟට අපි එතනින් ඊළඟට මාරු වෙමු. මීට කලිනුත් අපි නොයෙකුත් අවස්ථාවල් ප්‍රකාශ කළ මේ සූත්‍ර පිටකයෙන් දීඝනිකායේ පළමුවෙනි සූත්‍රය ඊටාම ශ්‍රේෂ්ඨයි. අපි කියලා තියෙනවා අර 62ක් දෘෂ්ටි පරික්ෂේප කරන බඹදැල බ්‍රහ්මජාල සූත්‍රය. මේ සූත්‍රය අවසන් කරන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා. ඔක්කොම සම්පින්ඩණය කරලා පෙන්නලා යම් තාක් දෘෂ්ටි ලෝකයේ ඇති වෙනවා නම් ඇති වුණා නම් ඉදිරියට ඇති වෙනවා නම් ඒ හැම එකක්ම මේ 62 තුලට අයිති වෙනවා කියලා ඉවරේලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම කියමනක්. මානිනී යම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් ඔය කියාපු යම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් යම් මතවාද ඉදිරිපත් කරනවා නම් ඔය 62ට අයිති. ඒ හැම දෙනෙක්ම ඔන්න ඊළඟට පාළි වචනයක් කියන්න වෙනවා. තණ්හාපස්සායතනෙහි පුස්ස පටිසංවේදෙන්ති. ස්පර්ශ ආයතනයන්ගෙන් ස්පර්ශ කරලා ලබන වින්දනයක් තුලයි මේ දෘෂ්ටි ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. එහෙම ඒ ස්පර්ශ ආයතනයන් ආශ්‍රයෙන් එන වේදනාවෙන් වේදනාව තුලින් මේ දෘෂ්ටි ඉදිරිපත් කිරීම නිසා වෙන දේ ඊළඟට කියනවා. ඒ අයට වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ. ඒ ඔක්කොම ශ්‍රමණ බ්‍රාහ්මණීන් ඒ ස්පර්ශ ආයතන වලින් උපුටාගත් දෘෂ්ටි නිසා ඒ අය වේදනාව තුලින් තණ්හාවට යනවා. තණ්හාවෙන් උපාදාන භවන සංසාරයෙන් මිදෙන්නේ නැහැ. ඔන්න ඊළඟට කියනවා නියම භික්ෂුව. අර ඔන්න එකෙන් හිතා ගන්න පුළුවන් දැන් වේදගු කියන වචනේ ඒ දතහිතු සියල්ල දැනගත්තා කියලා අරගොල්ලෝ හිතුවේ අර දෘෂ්ටි තුලින්නේ. ඔන්න බුදුරජාණන් ප්‍රකාශ කරනවා. යම් අවස්ථාවක භික්ෂුවක් අර කලින් කියාපු ආකාරයට චන්නම් පස්ස ආයතනානං සමුදයන්ච අත්ථගමංච අස්සාදංච ආදීනවංච යථා භූතං පජානාති අයං ඉමේහි සබ්බේහේව උත්තරීතරං පජානාති. යම් කාලික භික්ෂුවක් අපේ ශාසනයේ මගේ ශාසනයේ භික්ෂුවක් අර සලායතනයන් පිළිබඳව අර සලායතනයන්ගේ හටගැන්ම අස්තියට යාම ආස්වාද පක්ෂයේ ආදීනව පක්ෂයේ නිස්සරණ පක්ෂයේ කියන පහම හරියාකාර ප්‍රඥාවෙන් තේරුම් ගත්තනම් ඒ භික්ෂුව ඔය කියාපු දෘෂ්ටිවාදීන් හැම දිනාටම වඩා උත්තරීතර ප්‍රඥාවක් ඇති කෙනෙක්. අන්න වේදගු කියන එක තේරුම් ගත්තා. ඊළඟට තව තවත් මේ සලායතන පිළිබඳ කතාන්තරේ යනවා නම්
ඔන්න ඊළඟට තියෙනවා ඊතර කියාපු සබ්බ සූත්‍රයේ වගේ සූත්‍රයක් තියෙනවා. එතෙන්දී බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට හිටි ගමම කියනවා දෙයන්ෝ භික්ඛවේ දේසිස්සා. මහණෙනි මම නුඹලාට දෙකක් දේශනා කරනවා. කුමක්ද දෙක? කුමක්ද දෙක? චක්කුංචේව රූපාච සෝතංච සද්දා. මේ ගාහනංච ගන්ධාච ආදී වශයෙන් මනෝති ධම්මාච. එක එක ආයතන ආධ්‍යාත්මික ආයතන 6ක් බාහිර ආයතන. අසත් රූපයක්, කනත් ශබ්දයක්, නැහැයත් ගඳ සුවඳත්, දිවත් රසත්, කයත් ස්පර්ශයත්, මනසත්. එතෙන්දිත් ඔන්න අර වගේම අභියෝගයක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. මේකයි දෙක. එතෙන්දිත් කියනවා යම් කිසි කෙනෙක් කිව්වොත් මේ දෙක ඇර වෙන දෙකක් තියෙනවා කියලා. ඒක හිස් ප්‍රලාපයක් මත දෙලිල්ල පමණයි. එයාට ඒක ඔප්පු කරන්න බෑ. මොන්නේ එතකොට දෙවියන් සූත්‍රෙත් ඒක තහවුරු කරනවා. ඊළඟට මේ සලආයතනෙ පිළිබඳව හිතලා බලනකොට දැන් මෙතන කියවුණා සලආයතන නිරෝධයක් කියලා. අපි අපේ දේශනාවලදී පොත්වලදී අපි පෙන්눔 කරලා තියෙනවා. මේ නිවනේ කියලා කියන එක මෙලොවම අර සලආයතනෙන් විමුක්ත වෙම. ඒකට නිස්සරණ කියන්නේ. සලආයතන නිරෝධිය ප්‍රත්‍යක්ෂ මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගත හැකි දෙයක්. ඒ ප්‍රත්‍යක්ෂය ඇත්ත වශයෙන්ම අරහත් ඵල සමාපත්තිය තුලයි ලබන්නේ. ඒ සමාපත්තිය තමයි ඇත්ත වශයෙන්ම නිවන කියලා කියන්නේ. එතකොට ඒක පිළිබඳව ඒකට අදාළව ඔන්න වටින සූත්‍රයක් තියෙනවා. එක් අවස්ථාවක මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හම්බෙන්න ආවා. හැන්දෑවේ භාවනා කරලා ඉවර වෙලා ඇවිල්ලා අහනවා ටිකක් ගැඹුරු විදිහේ ප්‍රශ්නයක්. අවත්නි සාරිපුත්‍ර මේ විදිහට යන්නේ චන්නං පස්සායතනං අශේෂ විරාග නිරෝධා අත්ඤ්ඤං කිංචි. ස්පර්ශ ආයතන 6 නිරවශේෂ වශයෙන් නිරුද්ධ වුණාට පස්සේ අන් කිසිවක් තිබේද? එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දක්වන ප්‍රතිචාරය මොකද්ද? මා හේවං ආවසෝ. එහෙම අහන්න එපා. ප්‍රශ්නේම අවලංගු එහෙම අහන්න එපා. ඔන්න එතකොට මහා කොටි ස්වාමීන් වහන්සේ අහන අර විදිහටම මේ අපි සිංහලෙන් කියමු මේ සලආයතනය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරාට පස්සේ එහෙමනම් කිසිවක්ම නැද්ද? ඒකටත් කියනවා. එහෙම ප්‍රශ්නේ අහන්න එපා. ඊළඟට අහනවා මේ දෙකම එකතු කරලා එහෙමනම් නියම தත්ත්වය සලආයතන සම්පූර්ණ නිරෝධ කරාට පස්සේ යමක් ඇත සහ නැත කියන දෙකමද? ඒකත් කියන්න එපා. මා හේවං ආවසෝ. ඊළඟට හතරවෙනි අහනවා. එහෙමනම් தත්ත්වය සලආයතන නිරෝධයෙන් පස්සේ කිසිවක් ඇතිත් නැතිත් නැත කියන එකද? මා හේවං ආවසෝ. එහෙමත් අහන්න එපා. ඔන්න එතකොට මහා කොටි ස්වාමීන් වහන්සේ කොහොමද ආශුතුන් වහන්සේ මම ඔය කියන දේ වචනේ තේරුම් ගන්න ඔය කියන දේ කියමන තේරුම් ගන්න. ඔන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. යම් කෙනෙක් කිව්වොත් ස්පර්ශ ආයතන 6 නිරවශ සම්පූර්ණ නිරෝධයෙන් පස්සේ කිසිවක් ඇතේ කියලා එයින් කරන්නේ එතන 아무තු වචනයක් යොදනවා. අප්පපංචං පපංචීති. පපංච කියන වචනේත් අපි මේ පින්නතුන්ට කලින් කියලා ඇති. අප්පපංචං පපංචීති කියලා කියන්නේ කොටින්ම භාෂා ව්‍යවහාරය එකතු කරගන්න සුදුසු නැති තැනක ඒක යොදනවා කියන එකයි. ගැඹුරින් කිව්වොත් ප්‍රපංච කිරීම තර්ක ආදීන් කරන මේ ප්‍රපංච නොකල යුතු තැන ප්‍රපංච කිරීමක් වෙනවා. කියන සලආයතන ය නිරුද්ධ වුණාට පස්සේ කිසිවක් තව අන් කිසිවක් තියෙනවද කියන ප්‍රශ්නයම වැරදි. ඒ වගේම අනිත් හතර ගැනත් කියනවා. මේකට මේ හතර කොන් ප්‍රශ්න ගැන අපි මේ පින්නතුන්ට කියලා තියෙනවා. ඔය උබතෝ කෝටික චතුෂ්කෝටික කියලා කියන්නේ දෙකොන් සතර කොන් ප්‍රශ්න ඔක්කොම තර්කකාරීන්ගේ ප්‍රපංච. ඉතින් ඒක නිසා තමයි සාරිපුත්‍ර සාංශ ඔක්කොම අවලංගු කරා. අර හතර ගැනම කියනවා අප්පපංචං පපංචේති. එහෙම කියන එක කියනවා ප්‍රපංච නොකළ යුතු දෙයක් පිළිබඳව ප්‍රපංච කරනවා. ඔන්න එන කියලා ඉවරලා ඊනාට අවසාන පාඨය කියන්නේ යාවතා කෝ ආවුසෝ චන්නම් පස්සායතනං ගති තාවතා පපංචස ගති. යාවතා පපංචස ගති තාවතා චන්නම් පස්සායතනං ගති. ඒ ටිකේ තේරුම ඇවැත්නි යම් තාක් දුරට මේ සලායතනය විහිදේද ඒ තාක් දුරටම ප්‍රපංචය විහිදෙනවා. යම් තාක් දුරට ප්‍රපංචය විහිදෙනවා නම් ඒ තාක් දුරට සලායතනෙ විහිදෙනවා. ඊළඟට කියනවා චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධ. පපංච නිරෝධෝ පපංච උපසම. සලායතන 6ම නිරුද්ධ වුණාට පස්සේ ප්‍රපංච සංසිඳෙනවා. ප්‍රපංච නිරෝධය. ප්‍රපංච නිරෝධය කියන වචනය නිවනටම නම. ප්‍රපංච කරන්නේ ඉඩක් නැහැ එතන. ආයතන 6 නිරුද්ධ. ඉතින් අන්න එතනත් ඒ අපේ ගැඹුරු නමුත් ඒක ඊටාම වටිනා සූත්‍රයක්. ඉතින් ඔන්න ඔය විදිහට තවත් මේකට එකතු කරනවා නම් ඔන්න ඊළඟට එක සූත්‍රයක මම මීට කලින් ඔය ඒ සූත්‍රය සවිස්තරව කිව්වා. කෙටියෙන් මේ අවස්ථාවේ දක්වනවා බුදුරජාණන් වහන්සේ යම් කිසි දේශනාවකදී අගහරියේදී සංඝයා වහන්සේලාට කර දේශනාවකදී මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා.
තස්මාතිහ භික්ඛවේ සේ ආයතනේ වේදිතබ්බේ යත් චක්කුංච නිරුද්ධති රූපාච විරජ්ජಂತಿ සේ ආයතනේ වේදිතබ්බේ යත් සෝතංච නිරුද්ධති සද්දාච විරජ්ජති. ඒකේ ওই විදිහට යන්නේ. කියන්නේ ඒක මුල් එක කිව්වහම අනිත් හැය තේරුම් ගන්න බලන්න. මෙන්න මේ ආයතනය මහණෙනි මය ආයතනේ තේරුම් ගත යුතුයි. වේදිතබ්බයෙන් තේරුම් ගත යුතුයි. කොයි විදිහ ආයතනයක්ද? ගමුතුම ආයතනයක්. ඒ කියපු ආයතනේ ඇස නිරුද්ධයි. රූප නැකිලා යන විරජ්‍යති. කන නිරුද්ධයි. ශබ්දත් නැකිලා යන. නැහැ නිරුද්ධයි. ගන්ධ සුවඳත් නැහැ. දැනෙන්නේ. ඒ විදිහට මම යන අන්තිමට කියන්නේ මනෝච නිරුද්ධති. මනසත් නිරුද්ධයි. ධර්මයනුත් නැකිලා යන. එතකොට ඕක ප්‍රකාශ කරලා අන්තිම කරන්නේ තහවුරු කරන්නේ සේ ආයතනේ වේදිතබ්බේ සේ ආයතනේ විද්දම. ඒ ආයතනේ දතුතු ඒ ආයතනේ. ඕක ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ නැගිටලා විහාරයට වැඩ තේරුම් කරේ නැහැ. ඉතින් සංඝයා වහන්සේලා කලබල අනේ අපිට මේ මහා ප්‍රහේලිකා විදිහේ දේශනාවක් බුදුරජාණන්සේ පැවැත්වුවා අපට අර්ථය හොයාගන්න ලැබුණෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ වැඩියා. දැන් අපි මොකද්ද කරන්නේ කියලා හිතලා ආනන්ද හාමුදුරුවෝ බොහොම මේ විදිහේ දේවල් කරන්න බොහොම ප්‍රශංසා කරලා තියෙන කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ යන්න ඕන ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට කියලා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා අර්ථකථනය ඉල්ලුවා. උන්වහන්සේ ටිකක් අර අදිමදි කරලා කිව්වා එහෙනම් මොන්න මට පේන හැටියට මේකට මං අටුවාවක් දෙන්නම් කියලා. ලොකු අටුවාවක් නෙමෙයි උන්වහන්සේ කරේ. මේ භාග්‍යතුන් වහන්සේ මේ කියපු ප්‍රකාශය කළේ මේ මෙන්න මෙච්චරයි කියන්නේ. සලායතන නිරෝධං කෝවසෝ සන්ධාය භාසිත. සලායතන නිරෝධය යතනින් පෙන්වුම් කරේ. සලායතන නිරෝධය කියන්නේ නිවන බව අපි දැන් පෙන්වුම් කරලා තියෙනවා. එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒ සලායතන නිරෝධය හඳින්නේ අමුතුම ආයතනයක් හැටියට. අමුතුම ආයතනයක් හැටියට. ඕක උගත්තුන්ට බොහොම ගැටලුවක් වෙච්ච තැන. ඉතින් ඔන්න ඔය විදිහේ ඒ සලායතන නිරෝධය තමයි අර ලෝකෙන් ඈතර වීම. ඒකයි අර ඔක්කොම දැනුම් පරාදයි කියන්නේ ඒකට. ඉතින් අන්න ඒ විදිහේ තත්ත්වයක් ඊළඟට තව දුරට අපි මේකේ යනවා නම් හොඳ සූත්‍ර ඉදිරියට හමු වෙනවා. එක් අවස්ථාවක ඒත් මහා කොටිත ස්වාමීන් වහන්සේ සාරිපුත් ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ඇත්ත වශයෙන් මේ උන්වහන්සේලා දෙන්නම මේ ශාසනයේ ඇත්තු වගේ මහා ප්‍රඥා ඇති අය මේ විවරණ උන්වහන්සේලා ඉදිරිපත් කරන්නේ අපට අප සඳහායි කියලා හිතා ගන්න ඕන. ඒත් මහා කොටිත ස්වාමීන් වහන්සේ ඇවිල්ලා සාරිපුත්ත ස්වාමීන්ගෙන් අහනවා අපි සිංහලෙන් කියන්න බලමු මේ ටික මේ පාලියෙන් තර කියනකොට ඒක කරදරයක් වෙන්න පුළුවන්. මේකයි අදහස. සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ ඇස රූපයන්ට දැන් සංයෝජන කියලා කියන්නේ පින්නතුනි බන්ධනය. එහෙම හිතාගන්න. මේ ඇස රූපයන්ට බන්ධනයක්ද එහෙම නැත්නම් රූප ඇසට බන්ධනයක්ද? කන ශබ්දයන්ට බන්ධනයක්ද එහෙම නැත්නම් ශබ්ද කනට බන්ධනයක්ද? ගන්ධ සුවඳ නැහැයට බන්ධනයක් එහෙම නැත්නම් නැහැ ගන්ධ සුවඳට බන්ධන. ඔය විදිහට හිතා ගන්න. අවසානයෙන් කියනවා මනසට ධර්මයන් බන්ධනයක්ද එහෙම නැත්නම් ධර්මයන්ට මනස. ඉතින් ඔතෙන්දී සාරිපුත්‍ර සාන්නාස කියනවා නැහැ වැත්නි. ඇසට රූප බන්ධනක් නෙවෙයි. රූප වලට ඇස බන්ධනක් නෙවෙයි. කනට ශබ්ද බන්ධනක් නෙවෙයි. ශබ්ද වලට කන බන්ධනක් නෙවෙයි. නමුත් ඒ දෙක නිසා යම් ඡන්ද රාගයක් උපදිනවනම් ඒකයි බන්ධනේ. ඊළඟට ඒක පෙන්눔 කරන්න ඊළඟට සාරිපුත්‍ර සාන්නාසේ පොඩි ප්‍රශ්නයක් උපමාවක් ප්‍රකාශ කරනවා. යම්සේ ඇවැත්නි කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි එකම දම්බැලකින් හරි යොතකින් හරි දෙන්න ඈඳලා තියෙනවා. ඒ ඈඳලා තියෙන අවස්ථාවේ යම් කෙනෙක් කිව්වොත් මේ කළු ගොනාට සුදු ගොනා බන්ධනයක්ද? එහෙම නැත්නම් සුදු ගොනාට කළු ගොනාට බන්ධනයක්ද කියලා. එහෙම කීම හරිද? කීම හරිද? නැහැ වැත්නි කියලා උත්තර. මොකද හේතුව? ඒක නෙවෙයි බන්ධනය. මේ මැදින් තියෙන යොතයි. යොතයි ඒ බැම්ම. අන්න ඒ වගේ ඊළඟට ඒක තහවුරු කරනවා. අන්නේසේම වැත්නි ඇහැට රූප බන්ධනයකුත් නෙවෙයි. සංයෝජනයක් නෙවෙයි. රූප වලට ඇස බන්ධනයක් නෙවෙයි. ඒ දෙක නිසා හටගන්න ඡන්ද රාගයයි. අල්මයි බන්ධන. ඔන්න ඊළඟට එතනින් තවත් ඔන්න හොඳට මේ පින්නතුන් කැමති නිසා උපමා කතාවලට ඒ බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මේ ඔය අපිට කියන්න වගේ හොඳ උපමාවක් සංඝයා වහන්සේලාට කිව්වා. මහණෙනි මේක අවස්ථාවක මේ ඉබ්බෙක් හැන්දෑයාමේ ගඟින් ගොඩට ඇවිල්ලා ආහාර සොයමින් යනවා. ඒ වෙලාවටම හිවලෙකුත් ඇවිල්ලා ආහාර සොයමින් ඒ ගම් තෙර ඇවිදිනවා. ඉබ්බා දැක්ක ඈතදීම හිවලා එනවා. දැකලා මොකද කරේ? අර දන්නවනේ ඉබ්බාගේ හැටි අර කකුල් හතරත් ඔළුවත් කටුව ඇතුළට ගත්තා. ඇතුළට අරගෙන හාන් කවිසියක් දන්නේ නැතු වගේ ඔහේ ඉන්නවා. සද්ද නැතු. හිවලා දැක්කනේ ඈතදී ඉබ්බා. හිවලා ආව ළඟට. ඇවිල්ලා හිටගෙන ඉන්නවා. යම් වෙලාවක මේ ඉබ්බා
මේ අංග පහෙන් එකක් හරි එළියට දැම්මොත් මම ඇදලා කඩලා කනවා. නමුත් ඉබ්බා එකක්වත් එළියට දැම්මේ. අන්තිමට හිවල බලාගෙන ඉඳලා හරියන්නේ නෑ වැඩේ කියලා හිවල ගියා. ඔන්න ඊළඟට උපමේය බුදුරජාණන් එසේම මහණිනි හිතා ගන්න මාර්යා නුඹ ළඟ නිතරම බලාගෙන ඉන්නවා. ඇහැ තුලට කඩා වදින්දෝ, ඇහැ තුලින් කඩා වදින්දෝ, කන තුලින් කඩා වදින්දෝ, ඔය ආදි වශයෙන් නැහැය තුලින් කඩා වදින්දෝ කියලා මාර්යා බලාගෙන ඉන්නවා. අර හිවලවල. ඒක නිසා ඔන්න ඒකෙන් ආරක්ෂා වෙන හැටි බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ අර බොහෝ තැන්වල දක්වන ඉන්ද්‍රිය සංවරය කතාව. නිසා මහණෙනි නුඹලා ඇසෙන් ඒක නිතර සඳහන් වෙන චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගායි නානුයන්ජනක් ගායි ආදි වශයෙන් ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ඇසෙන් රූපයක් දැකලා ඒ පිළිබඳව නිමිති සහ අනුයන්ජන ওই වචන දෙකත් කෙටියෙන් තෝරනවා නම් දැන් අපි ඔන්න උපමාවකට කියනවා අපි ලස්සන රූපයක් දැක්කා. ඒ ලස්සන රූපයට හිත ගියාට පස්සේ ඒක ලස්සන කොහොමද කියලා හිතන්න අපි තව ඕවට එකතු කරනවා. ව්‍යංජන දාගන්න. අනුයන්ජන කියලා හිතා ගන්න. එතකොට ඔය ඒ විදිහට අපි රූපයක් දැකලා නිමිති අනුයන්ජන ගත්තොත් ඒ ගැනීම තුලින් වෙන්නේ මොකද කියලා බුදුරජාණන් කලින් මුන්තර ප්‍රකාශ කරන්නේ ඒක තුලින් අර ආශ්‍රව ධර්ම මතුවලා පාවක අකුසලට යනවා. නමුත් එතකොට මෙතෙන්ද කියන්නේ ඒක නිසා මහණෙනි නුඹලා මෙන්න මේ කිව්වට ඉන්ද්‍රිය දොරටු වහගත්තොත් දොරටු හයම වහරගත්තොත් මාර්යා බලන් ඉඳලා වැඩේ හරියන්නේ නැහැ කියලා. අන්න එතන කිව්වේ එතකොට ඒ ඉන්ද්‍රිය සංවරය තුලින් මේ අර සලායතනේ එන්න පුළුවන් අකුසල් හැදෙන්න පුළුවන් අකුසල්. ඉතින් අර ඉබ්බා කටු ඇතුළට වැදෙනවා වගේ ඊළඟට ඒක ප්‍රකාශ ඒක ඒ උපමාව ලස්සනට බුදුරජාණන්සේ ගාථාවකින් ඉදිරිපත් කළා. කුමෝව අංගානි සකේ කපාලේ සමෝදහං භික්ඛු මනෝ විතක්කේ අනිසිතෝ වඤ්ඤං අහෙට යානෝ පරිනිබ්බුතෝ න උපවදීය කංචි. හරියට ඉබ්බෙක් තමන්ගේ කටුව තුලට ඒ අංගපසංග දා ගන්න වගේ අංගානි සමන්ගේ අංගයන් ඇතුල් කර ගන්න වගේ එසේම භික්ෂුවක් හිතෙන් ඇති වෙන මනෝ විතර්ක අර පංචේන්ද්‍රියන් ආශ්‍රයෙන් යන්නේ ඇහින් දැක්ක දේවල් ඔස්සේ යන කනින් දැක්ක. අනේම මනෝ විතක්ක සමෝදහන් කියන්නේ ඒවා ඒකට ඇතුළට දා ගන්න. ඒක හරව ගන්න මේ පැත්තේ. පිටට යන්න නොදී සමෝදහන් බිකු මනෝ විතක්කෝ. එහෙම කරොත් අනිසිතෝ අඤ්ඤං අහෙට යano මොකටවත් හේතු වෙන්නේත් නැහැ කාටවත් දොස් කියන්නේත් නැහැ අන කාටවත් හිරියර් කරන්නේත් නැහැ පරිනිබ්බුතෝ පිරිනෙනවා න උපවදීය කංචි කාටවත් උපවාද කරන්නේ දොස් කියන්නේ නැහැ කාටවත් හිංසා කරන්නේ ඔන්න ඒ අර ඒ ඉන්ද්‍රිය සංවරය ආශ්‍රය සලආයතන පිළිබඳව නිස්සරණය කියලා කියන නිරෝධය නිවන දක්වා යන මාර්ගයෙන්දී ප්‍රකාශ කරනවා. ඉතින් මේ සලආයතන ගැන කියනකොට ඉබේටම ස්පර්ශ ගැන කතාවක් තියෙනවා. ස්පර්ශායතන. ඉතින් මේකෙත් වටිනා කාරණයක් දැන් මේ පින්නතුන්ට පටිච්චසමුප්පාද ගැන කිව්ව නිසා මේ සූත්‍රය ඉතාමත්ම වැදගත් වෙන්න පුළුවන්. ටිකක් ගැඹුරු. ඒ ඉතින් මහ පුදුම විදිහට ඒක කියන්නේ. ඒ ස්පර්ශ ගැන සඳහන් වුණු අවස්ථාවක මෝලිය භග්ගුණ කියන භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කෝනුකෝ භන්තේ පුසති? කවුද භාග්‍යවතුන් කවුද ස්වාමීනි ස්පර්ශ කරන්නේ? මොකද ස්පර්ශ කරන කෙනෙක් ඉන්නවා කියන්නේ ආත්ම සංඥාව වෙන්නේ නැති භික්ෂුව තුල තියෙන. ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ මම කියන්නේ කවුරුවත් මේ කෙනෙක් ස්පර්ශ කරනවා කියලා. මම කියවනම් කෙනෙක් ස්පර්ශ කරනවායි කියලා එහෙනම් ওই ප්‍රශ්නේ ගැලපෙනවා. නමුත් මම එහෙම කියන්නේ. එහෙම නොකියන මගෙන් අහන්න ඕන ප්‍රශ්නය මේකයි. ඔන්න බුදුරජාණන්සේ ප්‍රශ්නේ හරියටම දෙනවා. මෝලිය භගුණ භික්ෂුට අසන්න ඕනේ කිම්පච්චානුකෝ බන්තේ පස්. නියම ප්‍රශ්නේ විය යුත්තේ කුමක් ප්‍රත්‍ය කරගෙනද ස්පර්ශය? කෙනෙක් ස්පර්ශ කිරීමක් නෙවෙයි. එහෙම කියලා බුදුරජාණන් හදිකට පිළිතුරක්. එහෙමනම් ප්‍රශ්නේ මං දෙන පිළිතුර මේකයි. සලායතන පච්චය පස්. සලායතන ප්‍රත්‍යන පස්. කවුරුවත් කරනව නෙවෙයි. ඉතින් මේ විදිහට මේ යන සංවාදي හරි පුදුම විදිහට ඊළඟට ඒක ඉවර කරන්නේ සලායතන බුදුරජාණන්සේ මහ පුදුම විදිහේ ප්‍රශ්න උත්තරයක් දෙන්නේ එතන. සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා. වේදනා ගැන අහුවෙවත් නැහැ. සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා. සලායතන ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය ඇති වෙනවා ස්පර්ශ ප්‍රත්‍ය කියන්නේ වේදනාව ඇති වෙනවා කියලා ඒකත් කිව්වා. නොකියපු කලින් අර මොලිය පගුණ භික්ෂුව නොහැසූ කාරණා. එතෙන් ඊළඟට මොලිය පගුණ භික්ෂුව වේදනාව අල්ලගත්තා. කෝණකෝ භන්තේ වේදියති. කවුද ස්වාමිනී වේදනා කරන නිදින්නේ? එතෙන්දිත් බුදුරජාණන් කියනවා මම කියන්නේ කෙනෙක් පිටිනවා කියලා. එහෙම කියනවා නම් තමයි ඒ ප්‍රශ්නේ හරි. මම ඒක නොකියනකොට කොහොම ප්‍රශ්න කරන එක වැරදි. අහන්න ඕනි මෙහෙමයි. කිම් පච්චය භන්ති වේදනා. වේදනාවට ප්‍රතිකතාවෙන් උත්තර දෙන්න. එහෙම අහුවොත් මං කියන්නේ මෙච්චරයි. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා.
නොකියපු තණ්හාවකුත් එක්ක ඉතුරුයි. එතකොට එහෙම ප්‍රකාශ කරාම ආයි මූලික පගුණෝනේ දැන් කියුණානේ තණ්හාව කියන්නේ. කෝණකෝ බන්දේ තසති. කවුද මේ තණ්හාව කරන්නේ? තණ්හාව ටිකට. ඉතින් විතර විදියට කියනවා. මං කියන්නේ කෙනෙක් තණ්හාව කරනවා කියලා. අහන්න ඕන ප්‍රශ්නේ කිම්පච්චය තණ්හ මොකද්ද තණ්හ? ඉතින් ද කියලා ඔන්න කියන වේදනාපච්චය තණ්හ, තණ්හාපච්චය උපාදාන. ඊළඟට උපාදාන. ඔන්න ඔය කියන මේ පිළිතුරු ශෛලිය තුල මහා පුදුම දෙයක් ගැබ් වෙනවා. මේ පින්නතුන් තේරුම් ගන්න බලන්න. මං උපමාවකින් දෙන්නම්. දැන් ඔය චිත්‍රකාරයෝ ඉන්නවනේ. දම් වැලකින් පුරුකක්. අපි හිතමු දම් වැලකින් පුරුකක් චිත්‍රයක් අඳින්නේ කියනවා. ඒ පුරුක විතරක් කියනතොත් ඒක දම් වැලකට අයිති කියලා හිතනවද? නිකම්ම පුරුකක් විතරයි. පුරුකක් බව තේරෙන්නේ එක පුරුකක් එක්කම වම් පැත්තෙනුත් දකුණු පැත්තකින් පැත්තෙනුත් අඩු ගණනේ පුරුක් භාගයක්වත් දක්වන්න ඕනේ. ඒක දම් වැලක පුරුක බව දක්වන්න. මම මේ කියන එක තේරෙනවද? ඒකට බුදුරජාන් වහන්සේ අර දෙන පිළිතුරේ අමෝලිය පග්ගුණ නැසූ කාරණේකුත් එකතු කරේ මොකද? මේ දම් වැලක් බව තේරුම් කරගන්න. එතකොට සලආයතන පත්‍ය පස්ස සලආයතන ප්‍රත්‍යයෙන් පස්සයක් ඇතිවෙනවායි කියලා එතන නැවතුන්නේ නැහැ. පස්ස පත්‍ය වේදනා කියලා කිව්වා. අන්න හිතා ගන්න අර එතකොට බුදුරජාණන්සේ පෙන්වුම් කරන්නේ මේ එක එකක්ම ප්‍රත්‍යත. එතකොට උත්තරයට වැඩියෙන් දෙයක් කිව්වේ අර වේදනාව. ඊට පස්සේ ඒක ඇල්ලුවානේ මූලික පග්ගුණ. එතකොට ගියා තණ්හාව. ඔහොම ගිහිල්ලා අන්තිමට උපාදාන කියලා කොහොම හරි එයින් පෙන්වුම් කරනවා අන්න මේ කවුරුවත් ස්පර්ශ කරනව නෙවෙයි. එදිනදා ව්‍යවහාරයට අපි කිව්වට මොකද මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ගැඹුරු අර්ථයෙන් මෙතන ප්‍රකාශ කරන පටිච්චසමුප්පාදයට කවුරුවත් ස්පර්ශ කරනව නෙවෙයි සලආයතන ප්‍රත්‍යයෙන් පස්සේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා ඔන්නෝම යන්නේ. ඊටාම වටිනා සූත්‍රයක් මේක. ඉතින් ඔන්න ඔය විදිහේ තවත් ඉතින් මෙන්න මේ ළඟට කල්පනා කරලා බලනවා නම් තවත් අවස්ථාවක සංඝයා වහන්සේලා පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා උන්වහන්සේලාට වෙච්ච ප්‍රශ්නයක්. මේ අන්‍ය තීර්ථක සමන බ්‍රාහ්මණීන් අපෙන් අහනවා මොන අර්ථයක් මොන වැඩක් සඳහාද ඔබ වහන්සේලා මේ භාග්‍යතුන් වහන්සේලක ළඟ මේ Brahmacharyaව ශාසන Brahmacharyaව පුරන්නේ මහණ වෙලී ඉන්නේ මොකටද? එතකොට ස්වාමීනි අපි කියනවා දුක පිරිසිඳ දැන ගැනීම සඳහායි. මහණුනි දුක හරියට තේරුම් ගන්න කියලා මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ආනෝ. අපි එහෙම පිළිතුරු දීම තුලින් අපි භාග්‍යවතුන් වහන්සේ නොකියු දෙයක් කියනවාද? එහෙම නැත්නම් අපි දීපු පිළිතුර හරිද? ඒක දැනගන්නයි මේ අහන්නේ. ඒකට බුදුරජාණන් හරියටම හරි. මහණෙනි ඒ දුන්න පිළිතුර හරි. හැබැයි ඒ අය නුඹලාගෙන් ඇහුවොත් කුමක්ද ඒ දුක කියලා? කුමක්ද ඒ නුඹලා පිළිසෙන් දැනගන්න යන දුක? අන්න එතකොට මෙන්න මෙහෙම කියනවා. ඒක අපි සිංහලෙන් කිව්වොත් අසත් දුක. රූප දුක. චක්කු විඥානය දුක. චක්කු සම්පස්සය දුක. චක්කු සම්පස්සේ නිසා ඇති වෙන වේදනා සැප දුක් ඔක්කොම දුක. අන්නේ හිතා ගන්න අනිත්‍යව. ඉතින් මේ පුදුම මේ දැන් සාමාන්‍යයෙන් මේ පින්නතුන්ට මතකයි හොඳට දන්නවා දුක ගැන හඳුන්වන්නේ චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධ. මෙතෙන්දී පංච උපාදානස්කන්ධයේ වෙනුවට සලආයතන ආශ්‍රයෙන් බුදුරජාණන් දුක හැඳින්වනවා. එතනත් අර මේ සලආයතන දුක් ස්වභාවයයි අපිට පෙන්වන්න කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තවත් වටිනා සූත්‍ර රාශියක් තියෙනවා. මේ සලආයතනයේ තියෙන අනිත්‍යතාවත් ඒකත් දක්වන ඒ ද්වයන් කියන සූත්‍රයකින් දෙක පිළිබඳ. කොටිම කියොත් ඒක අර ද්වයන් සූත්‍රයට පස්සේ යන්නේ. එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ද්වයන් වික්‍රේ පටිච්ච විඥානං සම්භෝති. මහණෙනි දෙකක් නිසා විඥානය ඇති වෙනවා. විඥානය නිකම්ම පහළ වෙනවනේ. දෙකක් නිසා විඥානය පහළ වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාන. අසත් රූපයක් නිසායි චක්ඛු විඥාන උපදින්නේ. ඒ වගේම කනත් ශබ්දයක් නිසායි. ඒ හැම එකක්ම නිසා උපදීම. ඒක පෙන්වුම් කරන අය කියන්නේ ඒ දෙකක් නිසා ඒව ඇති වෙනවා. ඊළඟට ඒක නිසාම ඊළඟට චක්කු විඤ්ඤාතබ්බා ධම්ම ඔය ආදී වශයෙන් හැමතිස්සෙම එහෙම මේ විදිහට දෙකක් නිසා ඇති වෙනයි කියලා ඊළඟට ප්‍රකාශ කරනවා. අර චක්කුංච පටිච්ච රූපේ චුප්පච්චක්ඛු විඥානං ඊළඟට ප්‍රකාශ කරනවා තින්නම් සංගති පස්සෝ. ඒක ටිකක් ගැඹුරු කාරණයක්. අසත් රූපයක් නිසා විඥානය ඇති වෙනවා. යම් වෙලාවක අසත් රූපයක් නිසා විඥානයේ ඇති වුණු බව දන්නේ නැතුව ඒක තේරුම් ගන්නේ නැතුව මේක තුනක් හැටියට ගණන් ගත්තු හැටි ඒක ස්පර්ශයක් වෙනවා. අසත් රූපයක් නිසා විචක්කු විඥානය ඇති වෙනවා. නමුත් ඒ තුනක් හැටියට ගත්තොත් අන්න එතෙන්දී ඒ තැනත්තා එතින්නම් සංගති සම්නිපාතෝ ඒ තුනක් එකතු වුනහම ඒක ස්පර්ශයක් හැටියට ගන්න. ඔන්න එතින් තේර ස්පර්ශය පිළිබඳ තාම ගැඹුරු පැත්තක් ඉන්නේ.
අපි සාමාන්‍ය කියන්නේ කෙනෙක් ස්පර්ශ කළා කියලා. ඒ වෙනුවට බුදුරජාණන් පෙන්වු කරන්නේ මේ යථා තත්ත්වය නොදැනීම නිසා. ඇත්ත වශයෙන්ම නිකං විඥානයක් නෑ. අපි බොහෝ අවස්ථාවල කිව්වා වගේ නිකං ගින්නක් නැතුව වගේ විඥානයක් නම් එක්ක චක්කු විඥානය වෙන්න ඕන, සෝත විඥානය වෙන්න ඕන, ගාහන විඥානය, දිවා වෙන, අවසාන වශයෙන් මනෝ විඥානයක් වෙන්න ඕන. හැබැයි මේ එකක්වත් ස්ටෝරු කරලා නැහැ. ඒවා හැදෙන්නේ එකකට එකක් අර දෙකක් එකතු වුණාම. එතෙන්දී දෙයන් කතාව තියෙන්නේ. ඕකමයි පටිච්චසමුපාදේ රහස. ඒකට අර නිකන් ගින්නක් නැතුව වගේ ගින්න යම් ප්‍රත්‍යක් ආශ්‍රය නැති වෙනවද ඒකට ඒ නමම යොදනවා. ඒක කඩදාසි ගින්නක්ද, දර ගින්නක්ද, පිදුරු ගින්නක්ද, දහය ගින්නක්ද. ඒ වගේම අසත් රූපයක් නිසා ඇති වෙන විඥානේ චක්කු විඥානයි. නමුත් ඒක නොදන්නකම නිසා, අවිද්‍යාව නිසා අර විඥානේ අර දෙක නිසා ඇති වුණ බව නොතකා ඒ තුනම එකක් හැටියට ගත්තොත් එහෙම එතෙන්දි ස්පර්ශය. ඊට පස්සේ ඉතින් අර මිරිගුවේ ඔස්සේ දුවනවා. ඇස මෙතනයි රූප අතනයි. ඔන්න ඔය කතාවයි ඔය ගැඹුරින් පෙන්වන්න කරන්නේ. ඉතින් ඔන්න ඔය සලආයතන කතාවේ වටිනා අංශ රාශියක් දැන් අපි මුලදී කිව්වනේ මේ සලආයතන පිළිබඳව සම්පූර්ණ පරිපූර්ණ දැරියුම වෙන්න නම් මේවා හට ගන්න ආකාරය දැනගන්න. අස්තියට යන ආකාරය දැනගන්න. මේවායේ ආස්වාද පක්ෂය දැනගන්න ඕන. ආදීනව පක්ෂය දැනගන්න ඕන. ඒවා දැනගෙන නිස්සරණ කියලා කියන නික්මීමක්. එතකොට ඒවට අදාළව මේ දැන් මේ හැම එකක්ම කියන්නේ. ඔන්න ඊළඟට සලආයතන පිළිබඳව ඊ타ත්ම වටිනා දේශනාවක් තියෙනවා. ඒ මදුම් සංගියේ මහා සලආයතනික සූත්‍ර කියලා. මහා ශ්‍රේෂ්ඨ දේශනාවක්. මහා සලආයතනික සූත්‍රය. සලආයතන පිළිබඳව තියෙන ශ්‍රේෂ්ඨම දේශනාවක්. ඒකෙදී බුදුරජාණන් වහන්සේ දක්වනවා සාමාන්‍ය පෘථග්ජන ලෝකයා සලආයතන දිහා බලන ආකාරයත් ඒ නිසා ඇති කරගන්න ආස්වාදයක් ඒ ආස්වාද නිසා ඇති වෙන ආදීනමත් එක පැත්තකින් දක්වනවා. අනිත් පැත්තෙන් සලආයතනය පිළිබඳව යථාභූත වශයෙන් හරියාකාර අවබෝධය ලබන භික්ෂුවක් ලබන කෙනෙක් අරවයි ආස්වාදයන්ගේ අස්තිර බව තේරුම්ගෙන ආදීනව තේරුම් අරගෙන මේ සලආයතන මිදෙන ආකාරයක් පෙන්වනවා. ඔන්න මෙහෙමයි පටන් ගන්න. චක්කුංචකෝ භික්ඛවේ අජානං අපස්සං යථාභූතං රූපේ අජානං අපස්සං යථාභූතං චක්කු විඥානං අජානං අපස්සං ඔය විදිහට කියනවා. අපි තේරුම් කිව්වොත් ඇස යථාභූත වශයෙන් නොදන්නා කමින් නොදකින්න කමින් ඥානං පස්සං කියන්නේ ඥාන දර්ශනය කියන එකයි. මේ දෙක එක සම්බන්ධ සමානයි. දැනුමත් දැකුමත්. ඒකට යන්නේ ටිකක් ගැඹුරු පැත්තක. ඇස ගැන හරියට දන්නේ නැත යථාභූත වශයෙන් ඇතිතතු පරිදි නොදැනීමෙනු. රූපයන් පිළිබඳව යතිතතු හරියට තේරුම් නොගෙන ඇතිතතු කියනකොට මතක් කරගන්න පින්නතුනේ අනිත්‍යතාව. අනිත්‍යතාව. ඉතින් මේ අනිත්‍යතාව නොදැනීමෙනු ඊළඟට ඒ දෙක නිසා ඇති වෙන වේදනාවේ චක්කු විඥානය යථාභූත පරිදි නොදැනීම චක්ක විඥානය නිසා ඇති වෙන චක්කු සම්පස්සය ඇසෙන් වෙන ස්පර්ශයේ යථාභූත වශයෙන් නොදැනීම ඒ ස්පර්ශය නිසා ඇති වෙන සැප හෝ දුක් හෝ නොදුක් නොසුව වේදනාවේ යථාභූත වශයෙන් නොදැනීම තුලින් ඒ එබඳු පුද්ගලයා ඒ ඇසෙහි ඇලෙනවා. ඔන්න එතන සාරජ්‍යති කියන වචනේ. චක්කුස්මින් සාරජ්‍යති. ඇසෙහි ඇලෙනවා, රූපයන්හි ඇලෙනවා, චක්කු විඥානෙහි ඇලෙනවා, චක්කු සම්පස්සේ ඇලෙනවා. චක්කු සම්පස්සේ නිසා ඇතිවෙන සැප දුක් නොදුක් නොසුව වේදනාවන් ඇලෙනවා. ඒ විදිහට හිතා ගන්න සලආයතන පිළිබඳව එතන දක්වනවා මනසත් ඇතුළත්ව. මනසත් යථාභූත නොදැනීම වශයෙන් නොදැනීම නිසා මනසෙහි ඇලෙනවා. මනසට අරමුණු වන දේවල් වල ඇලෙනවා. මනෝ විඥානෙහි ඇලෙනවා. මනෝ සම්පස්සේ ඇලෙනවා. එහෙම එන්නේ ඊළාටගේ ආදීන පක්ෂ ප්‍රකාශ. යැලෙනවනේ එනුනාම තුන තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූලස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංච පාදානස්කන්ධා උපචයං ගච්ඡති. ඒ පෘථග්ජන පුද්ගලයා ඒ නොදැනීම නිසා අර කියාපු ඇස රූප විඥාන ආදීෙහි සාරත්ත කියන්නේ තදින් ඇලුනා වූ. ඒ ඇලුනා වූ ඒ නිසාම බැඳුනා වූ ඒ නිසා මුලා වූ අස්සාදානුපස්සිනෝ එයින් ලැබෙන ආස්වාදයේම බලමින් සිටින සෙන්නත්තාට මොකක්ද වෙන්නේ? ආයතින් පංච උපාදානස්කන්ධය. නැවතත් පංච උපාදානස්කන්ධය වැඩෙනවා. අර එන යන අනිත්‍ය දේවල් ග්‍රහණය කිරීම තුලින් අන්තිමට එකතු වෙනවා පංච උපාදානස්කන්ධය.
මහ පුදුම සූත්‍රයක් නේ. ඒක ඊළඟට ඒකේ ආස්වාදයේ සෙව්වට ඔන්න එන ආදීනෝ ඊළඟ ප්‍රශ්න. තස්ස කායිකාපි දර්ථා පවඩ්ඩಂತಿ. චේතසිකාපි දර්ථා පවඩ්ඩಂತಿ. හරි පුදුම විදියට ඒක කියන්නේ. කායිකාපි සංతాපා පවඩ්ඩಂತಿ. චේතසිකාපි සංతాපා පවඩ්ඩಂತಿ. කායිකාපි පරිලාහා පවඩ්ඩಂತಿ. චේතසිකාපි පරිලාහා පවඩ්ඩಂತಿ. සෝ කාය සුඛම්පි චේතෝ දුක්ඛම්පි. කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි. පරිසින් මේ විදිහට කියන එකේ තේරුම. ඒ බඳු මේ පුද්ගලයා ඒ ප්‍රතිපලයෙන් වෙන ආදීනව පක්ෂය මොකද්ද? ඔහුගේ කායික විඩාවෝ එහෙම නැත්නම් කායික පීඩාවෝ වැඩෙත්. චෛතසික විඩාවෝ වැඩෙත්. කායික තැවිලි වැඩෙත්. චෛතසික දැවිලි වැඩෙත්. කායික දැවිලි වැඩෙත් කායිකද. ඒ නිසා ඔහු කාය දුකකුත් කායික දුකකුත් චෛතසික දුකකුත් නෙති. ඔන්න එතකොට අර ලෞකික පැත්තේ ප්‍රකාශ කරනවා. ඔන්න ඊළඟට අනිත් පැත්ත කියනවා. චක්කුම් බික්කවේ ඥානං පස්සං යථා භූතං. රූපේ ඥානං පස්සං යථා භූතං. චක්කු විඥානං ඥානං පස්සං යථා භූතං. චක්කු සම්පස්සං යථා භූතං. මේ විදිහටම ප්‍රකාශ කරනවා. අරකේ අනිත් පැත්ත. නමුත් යම් කිසි කෙනෙක් ඇස හරියාකාර යථා භූත වශයෙන් දන්නවනම් දැන් මතක් කරගන්න අනිත්‍ය වශයෙන් දැකීම. රූපයන් අනිත්‍ය වශයෙන් දැකීම එකට යථා භූත වශයෙන් දකින්නවනම් ඒ විදිහටම අසත් රූපෙනුත් නිසා ඇති වෙන චක්කු විඥානයත් ඒ වගේ අනිත්‍යයි කියලා දැනවනම් ඒවෙන් ඇති වෙන ස්පර්ශය වේදනා ඒ බඳු පුද්ගලයා ඒ කියන්නේ මේ ශාසන හික්මන භික්ෂුව ඒ ආදීනව දැකීම තුලින් ආදීනව දැකීමෙන් වාසය කරන්නා වූ ඒ භික්ෂුවට වෙන ඊළඟ පරිවර්තනය කියන්නේ මේකයි. පරිවර්තනයකුත් නෙමෙයි ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ. ඒ බඳු භික්ෂුවක් ගැන කියන්නේ තස්ස පංච උපාදානස්කන්ධ අපචයන් ගච්ඡති. දැන් අනිත් එක්කෙනාට උපාදානස්කන්ධ එකතු වෙනවා. ඒ හැම අත්දැකීමක් තුලින්ම ඒ අත්දැකීම ගැන හිතේ එකතු වෙනවා. මේකට අදාළ රූපේ තමයි මගේ රූප උපාදානස්කන්ධය. මේකට අදාළ වේදනා ටික මගේ වේදනා ගොඩ කියලා එකතු කරගන්නවා. ඕක තමයි සංසාර දිගට යන්නේ. දැන් මේ පුද්ගලයා එතනම මේ භික්ෂුව එතනම අනිත්‍යතාවය දකිනවා. ඒසත් අනිත්‍යයි රූප අනිත්‍යයි. එතකොට මේවා එක ඉතුරුවක් නෑ මෙතන. ඒක නිසා ඒවා අපචයන් ගච්ඡanti කියන්නේ ඒවා ගෙවිලා යනවා. එතකොට උපචය අපචය කියන වචන දෙකෙන් අන්න සංසාරයක් නිබ්බාණයක් එතන පෙන්වු කරන නිවන් පැත්තට හැරුණු මනස අර අපචය ගාමි කියලා කියනවා. ගෙවි පංච උපාදානස්කන්ධ ගෙවි යන ශික්ෂණය මේ දෙනින් පෙන්වු කරන්නේ. ඊළාට ඒකේ ප්‍රතිඵලය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තස්ස කායිකාපි දර්ථා පහියන්ති චේතසිකාපි දර්ථා පහියන්ති කායිකාපි සංතාපා පහියන්ති චේතසිකාපි සංතාපා පහියන්ති කායිකාපි පරිලාහා පහියන්ති චේතසිකාපි පරිලාහා පහියන්ති සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පරිසංගේ. ඒ බඳු වේ භික්ෂුව ඒ බඳු මේ ප්‍රතිපදාවේ හික්මෙන භික්ෂුව අනිත්‍යතාව මුල් කරගෙන ඒ භික්ෂුවගේ කායික විඩාවෝ ප්‍රහීන වෙත්. චෛතසික විඩාවෝ ප්‍රහීන වෙත්. කායික දැවිලි ප්‍රහීන වෙත්. චෛතසික දැවිලි ප්‍රහීන වෙත්. කායික දැවිලි ප්‍රහීන වෙත්. චෛතසික දැවිලි ප්‍රහීන වෙත්. ඒ භික්ෂුව කාය සුඛයත් චෛතසික දුකයත්. ඊළඟට ඒකේ තවත් ගැඹුරට යන බුදුරජාණන් වහන්සේ මේ විදිහට වාසය කරන භික්ෂුවක් තුල වෙන වෙනස මහ පුදුම විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටෙන හැට. සලායතන ආශ්‍රයෙන් භාවනා කරන පින්නතුන්ට මේ සූත්‍රය ඉතාමත් පුදුම උපකාරයක් වෙනවා. මෙතෙන් ඊළඟට ප්‍රකාශ කරනවා. මේ විදිහට භික්ෂුවක් යෙදීම තුලින් වෙන දේ ඊළඟට ප්‍රකාශ කරනවා. යා තතහ භූතස්ස දිට්ඨි සාස්ස හෝති සම්මාදිට්ඨි. මේ බඳුවේ ඒ හික්මන භික්ෂුවගේ යම් දෘෂ්ටියක් තියෙනවනම් ඒක සම්මාදිට්ඨිය. දැන් ඔය හඳුන්වන සම්මාදිට්ඨිය නෙවෙයි එතන මාර්ග සම්මාදිට්ඨිය. යඹුරුම සම්මාදිට්ඨිය. ඒ බඳුවේ භික්ෂුවගේ යම් සංකල්ප තියෙනවනම් ඒක සම්‍යක් සංකල්ප. ඒ බඳුවේ භික්ෂුව තුල යම් ව්‍යායාමයක් වීරියක් දරනවනම් ඒක සම්‍යක් ව්‍යායාම. ඒ බඳුවේ භික්ෂුව තුල යම් සතියක් තියෙනවනම් ඒක සම්මා සතියයි. ඒ බඳුවේ භික්ෂුව යම් සමාධියක් ලබනවනම් ඒක දැන් බලන්න මේ පින්නතුන්ට තේරෙනවා ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පහයි යොතන කියුනේ. ඔන්න ඊළාට බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන අනිත් තුන් නොකිවි මොකද කියලා. තස්ස පුබ්බේව කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ. මේ ප්‍රතිපදාවේ වෙන භික්ෂුවගේ කලින්ම පුබ්බේව කියන්නේ කලින්ම මේවා අර ඕලාරික වූ දේවල් මේවා ඒ කියන්නේ ලෝකෝත්තර සිතේ ඒවට ඉඩක් නැහෙනේ. ඒ කතා කර ඉන්න වැඩ කර ඉන්නේ නැහනේ. ඒ නිසා කලින්ම කාය කර්ම, වාක් කර්ම, ආජීවය කලින්ම පිරිසිදු වෙලා ඒවා කියලා ඉවරයි. ඒවා පාස්. ඒවායින් පාස්.
මේ පහයි ඔන්න එතෙන්දී අර මාර්ග අවස්ථාවේදී පෙනී හිටින්නේ. සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊළඟට ඒකේ තවද ඈතට යන බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන භික්ෂුවක් තුල එවං භාවයතෝ චත්තාරෝ සතිපට්ඨාන භාවනා පරිපූර්ණක. චත්තාරෝ සම්මප්පදාන භාවනා පරිපූර්ණක. චත්තාරෝ ඉද්ධිපාදා භාවනා පරිපූර්ණක. පංච ඉන්ද්‍රියානි භාවනා. පංච බල සත්බොජ්ජංග. මේ වැඩිම තුල අන්න අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිරින හැටි පෙන්වන්න කරනවා. මෙහෙම හික්මෙන භික්ෂුව තුල මේ භික්ෂුව මෙහෙම හික්මෙන අවස්ථාවේදී ඒ හේතු කොටගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඉවරයිනේ. මෙහෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන භික්ෂුව තුල ඉබේම සතර සතිපට්ඨානය වැඩුණා වෙනවා. වැඩිලා පරිපූර්ණත්වයටපත් වෙනවා. මෙහෙම වඩනකොට සතර සති ඇතුළේ ඒ භික්ෂුව තුල වෙන දේවල් මේ සතර සතිපට්ඨානය භාවනාව තුළින් පරිපූර්ණත්වයටපත් වෙනවා. සතර සම්‍යක් ප්‍රධානය කියලා කියන්නේ සතර ආකාර වීර්යය. ඉබේම මේ සලායතන පිළිබඳව හික්මන මේ මුළු පුදුම ප්‍රතිපාදාව තුළින් ඉබේටම වාගේ සතිපට්ඨාන ළඟ තියෙන සතර සම්මප්පදානනේ ඒකත් සම්පූර්ණ වෙනවා. සතර ඉද්ධිපාදත් සම්පූර්ණ වෙනවා. පංච ඉන්ද්‍රියත් සම්පූර්ණ වෙනවා. පංච බලත් සම්පූර්ණ වෙනවා. සප්ත බොජ්ජංගත් මේ විදිහට ඒ ලෝකෝත්තර අවස්ථාව ගැන මේ කියන්නේ බඳු අවස්ථාවේ අර ඔක්කොම සම්පූර්ණයි. ඊළඟට ඔහු පිළිබඳව වන ඒ භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කළා. තස්සේ මේ ද්වේ ධම්මා යුගනද්ධා පවත්තන්ති. මේ බඳු භික්ෂුවක් තුල ධර්ම දෙකක් යුගනද්ද කියලා කියන්නේ පින්නතුනි. දැන් ඔය එක වියකරේ බැඳ ගොනු දෙන්නේ කරත්තේ අදිනකොට එක සැරේට අඩිය තියලා යන්න එපා. ඒ විදිහට සමත විපස්සනා දැන් සමතය ගැන කියනකොට ඔය සමත විපස්සනා කියනක මේ පින්නතුන් භාවනා කරන පින්නකොට උත්හාල තියෙනවා. සමතෙන් සමාධියත් විපස්සනාවෙන් ත්‍රිලක්ෂණය පිළිබඳ ගැඹුරු දැකීමක්. එතකොට ඒක ඇතම් කෙනෙක් මේකේ ක්‍රම තුනක් තියෙනවා. ඉස්සෙල්ලා සමතය වඩලා විපස්සනා වඩනවා. සමත පුබ්බංගම විපස්සනා වඩනවා. එහෙම නැත්නම් කලින් විපස්සනා වඩලා සමතය වඩනවා. නමුත් තවත් ක්‍රමයක් තියෙනවා. සමතංච විපස්සනාච යුගනද්ධං හරියට ඈඳු ගොන්නේ දෙන කරත්තේ වියකරේ බැඳ ගොනු දෙනෙක් වගේ එකට අද්දනවා. අන්න මේ බඳු භික්ෂුවගේ සමතයත් විපස්සනාවත් දෙකම යුගනද්ද වශයෙන් යනවා. ඔන්න ඊළඟට ඒ අවසාන ප්‍රතිඵලය ප්‍රකාශ කරනවා. මේක මහ පුදුම සූත්‍රයක්. ඒ බඳු භික්ෂුවගේ යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය තේ ධම්මා අභිඤ්ඤා පරිජානාති. යේ ධම්මා අභිඤ්ඤා අභිජානාති. යේ ධම්මේ අභිඤ්ඤා පහතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා පජහති. ඒ ධම්මේ අභිඤ්ඤා භාවේතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා භාව. ඒ ධම්මේ අභිඤ්ඤා සච්චාතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා. මේකේ තේරුම ඒ බඳු මේ භික්ෂුවක් තුල යම් ධර්මයන් තියෙනවා නම් අභිඥාවෙන් තේරුම් ගත යුතු පිළිහෙඳ ගත යුතු ඒවා ඒ භික්ෂුව තුල භික්ෂුව ඒ පිළිහෙඳ දත යුතු දේ පිළිහෙඳ දැනගන්නවා. මේ හිතා ගන්න අර චතුරාර්ය සත්‍ය පළමුවෙනි අංගය වගේ එක. ඊළඟට යේ ධම්මා අභිඥා පහතප්ප අභිඥාවෙන් දෙන ප්‍රහාණය කළ යුතු ධර්ම ඒවා මේ භික්ෂුව තුළ ප්‍රහාණය වෙනවා. ඊළඟට යම් ධර්මයන් අභිඥාව තුලින් වැඩි යුතුද ඒ ධර්ම ටික වැඩෙනවා. මේ ධර්මයන් වැඩෙනවා. යම් ධර්මයන් අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතුද ප්‍රත්‍යක්ෂ කළ යුතුද ඒ ධර්ම ප්‍රත්‍යක්ෂ. ඒක ඊළඟට තවත් තේරුම් කරන බුදුරජාණන් මොනවද මේ ධර්ම අභිඥාවෙන් දත යුතු? අභිඥාවෙන් පිළිහිඳ දත යුතු පංච උපාදානස්කන්ධය. ඊළඟට අභිඥාවෙන් ප්‍රහාණ කළ යුතු අවිද්‍යාවත් භව තෘෂ්ණාවත් දෙක ප්‍රහීන කර යුතුයි. අභිඥාවෙන් වැඩි යුතු ධර්ම සමතයත් පස්සනාව. අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතු ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්ම විඥා විමුක්ති නමින් හඳුන්වන අරහත් ඵල ඥානයත් අරහත් ඵල විමුක්තිය. කොටේ මේම සම්පූර්ණ. මේක මහ පුදුම සූත්‍රයක්. දැන් මේ යම් කෙනෙක් ඔය ඇත්ත වශයෙන් සලායතන බොහෝ දෙනාට ජනප්‍රිය ක්‍රම තියෙනවා. නිවනට යන මාර්ග කීපයක් තියෙනවා. මාර්ග කීපයක් කියන්න බෑ. ඒක එක තමන්ගේ කමඨහන ආශ්‍රිතව. ඇතම් කෙනෙකුට පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතාව, අනිත්‍ය දුක ත්‍රිලක්ෂණය ආශ්‍රිත වෙනවා. ඇතම් කෙනෙක්
අර විදියට ඒක ධාතු මනසිකාර. ඔහොම තියෙනවා. ඒ වගේම ඇතම් කෙනෙකුට සලආයතන ආශ්‍රය. ඉදිනදා ජීවිත ආයතනයන් තුල අර අනිත්‍යතාව ඒ විදිහට පුරුදු කරනකොට ඒක තුලින් අවසානයේ ඔක්කොම එකතු වෙලා එනවා. සමත විපස්සනා එකට අදින ගොන්නු වගේ දෙන්නේ එහෙම ඇදිලා යනවා. අන්තිමට අර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අංග පහක් අංග තුනක් කලින්ම ප්‍රහීන වෙනවා. අංග පහ අර ඒක තමයි කියන්නේ ඔය ආර්ය ඒකමයි ලෝකුත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙතන ප්‍රකාශ වෙන ලෝකුත්තර වශයෙන්. ඒ හිතේ ආයේ කාය කර්ම වචී කර්ම කතන්තර නෑනේ. භාවනාවේ ඉන්න තැනට ඔය ලෝකුත්තර හිත පහළ වෙනකොට අර පහ විතරයි ක්‍රියාකාරීව තියෙන්නේ. අනිත් ඒවා කලින්ම සුද්ධ කරලා ඉවරයි. එහෙම කළා අන්තිමට මේ ඔක්කොගෙම විඥා විමුක්ති කියන අරහත් ඵල දක්වා යන ඒ ප්‍රතිපදාව අන්න සලායතන ආශ්‍රේන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. ඉතින් මෙන්න මේකටම දැන් ඉතින් අනිත්‍යතාව ගැන කිව්ව නිසා ඒකට අදාළත් මහ පුදුම සූත්‍ර තියෙනවා. එක අවස්ථාවක මේක ටිකන් අර මේව තවත් අහුරු කරගන්න. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට පෙන්වුම් කරනවා චක්කුම් බික්කවේ අනිච්ඡං විපරිණාමී අඤ්ඤතා භාවි. රූපේ අනිච්චා විපරිණාමඤ්ඤතා භාවිනෝ. චක්කු විඥානං අනිච්චා විපරිණාමෝ නෝ විදිහට දක්වන්න දිගට ඒ එක එකක් දැන් මේ කලිනුත් කියවෙච්ච ඇස අනිත්‍යයි විපරිණාමී කියන්නේ වෙනස් වෙන සුළුයි අඤ්ඤතා භාවි කියන්නේ අංශේ බවකට කලින් තිබුණ තැනට වඩා අංශේ බවකට පත් වෙන සුළුයි. අනිත්‍යතාවයම පැති තුනක් වගේ. අනිත්‍ය කියලා ඉවර කරන්නේ අනිත්‍ය නිසාම ඒක වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා. ඒක නිසාම අන්තිමට අඤ්ඤතාභාවී වෙන එකක් බවටපත් වෙනවා. අඤ්ඤතාභාවී. ඒ වගේම ප්‍රකාශ කරනවා රූපත් එහෙමයි අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අනෙක් ස්වභාවයකටපත් වෙනවා. ඒ ඊළඟට බුදුරජාණන්සේ ප්‍රශ්නයක් කරලා වගේ ඉදිරිපත් කරනවා. චක්කු විඥානයත් අනිත්‍යයි වෙනස් වෙනවා අඤ්ඤතාභාවයකටපත් වෙනවා. ඊළඟට ප්‍රශ්නයක් වගේ ඉදිරිපත් කරන්නේ මෙහෙමයි. කෙසේද මහණෙනි මේ අනිත්‍ය වූ දෙකකින් නිට්ටය දෙයක් පැන නගින්නේ? ඒ විදිහට තර්ක කරන්නේ. අනිත්‍ය ඇහත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් කොහොමද චක්කු විඥානය නිට්ටය වෙන්නේ? ඊළඟට කියනවා චක්කු විඥානය නිසා ඇති වෙන චක්කු සම්පස්සේ. ඒකත් අනිත්‍යයි. ඊළඟට චක්කු සම්පස්සේ නිසා ඇති වේදිත ඒවත් අනිත්‍යයි. ඔන්න ඔය විදිහට දක්වනවා. හිතට කාවදින අන්දමින් ඒව පනක් එතන අනිත්‍ය විපරිණාමී අඤ්ඤතා භාවය ඔක්කොම කියලා ඉවරලා යනවා. මේ හැම එකක්ම චලාච වයාච විපරිණාම අමුතු වචන කීපයක් යොදනවා. මේ එක එකක්ම සැලෙනවා. චලනය වෙනවා. අනෙක් ස්වභාවයකටපත් වෙනවා. ගෙවි යනවා. චලනය වෙනවා. ගෙවි යනවා. දැන් අපි මම හොඳට බලන්න කියලා තමක් රූපයක් බලනකොට මේ හැම දෙකම වෙනස් වෙලානේ හරි වේගෙන් අපිට තේරෙන්නේ නැහැ. ඒවා චලනය වෙනවා. කෙනේ චලන චිත්‍රය කියලා කියන්නේ. මේ චලන වෙන රාශිය අපි චලන රාශියක් බව තේරුම් ගන්නේ නැතිකමින් ධන සංඥාව පිළිట్లా චලන බව තේරුම් නොගැනීමෙන් මේක ග්‍රහණය කරන එකක් කියලා. එහෙමනේ මේ මගේම ඇහෙන් දැක්කා. ඒ ඉතින් මගේ ඇහැ. මේ මගේ මේ ගතිය ඇහැ. ඊළඟට රූපතරයේ තියුණු රූපෙම තමයි. මොහොතක් පාසා වෙනස් වෙන එක තේරෙන්නේ නැහැ. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේක මතු කළ දෙනවා. ඔය අනිත්‍යතා භාවනාවට ඉතාම වටිනා පුදුම විදිහේ සූත්‍රයක්. ඒ අන්තිමට කියන්නේ අර චලාච වයාච විපරිණාමිනෝ. ඒව චලනය වෙනවා. ගිවි යනවා. ඒක සාමාන්‍ය මාසෙට පෙනෙන්නේ නැහැ. පැනසෙට පෙනෙනවා. විදර්ශකයා ඈතට යන්න විදර්ශනාව තුලින් විදර්ශකයාට ලෝකයේ පෙනෙන අමුතුම විදියට. ඒකනේ අපි බොහෝ විට කියන්නේ අර ජෝතිර තේරි ගාතාවල කමඨහන් මහ පුදුම කමඨහන් ගලාගෙන යන වතුරක් දැකලා ගින්නක් දැකලා ওই විදිහේ දේවල්. මොකද අර අනිත්‍යතාව ඒව නිරන්තරයෙන් වැඩි කෙනාට ලෝකේ තියෙන හැම දෙයක්ම කමඨ. වැටෙන කුලෙ. පිපෙන පරවන්න මල් හැම එක. අන්න ඒ අනිත්‍යතාවය ඒකේ ඒ අනිත්‍යතාවයේ මහා ප්‍රබල. ඒ නිසාම තමයි ඇතන් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා අනිත්‍යතා භික්ඛවේ භාවිතා බහුලීකත්තා සබ්බං කාමරාගම් පරියායති සබ්බං රූපරාගම් පරියායති සබ්බං රූපරාගම් සබ්බං භවරාගම් පරියායති සබ්බං අවිජ්ජාං පරියායති සබ්බං අස්මිමානං පරියාදීති සමුහනිත ඔය විදි මහ පුදුම දේශනාවක් තියෙනවා. අනිත්‍යතාව හරියට භාවිත වැඩුවොත් එහෙම සියලුම කාමරාගය එහෙම් පිටින්ම ඉවර වෙනවා. රූප රාගය ඊළඟට භව රාගය ඒ හැම එකක්ම අවිද්‍යාවත් අන්තිමට වෙනවා. අන්තිමට අවිද්‍යාවත් මුලින් අන්තිමට අස්මිමානියත් මුලින් උපුටා දමනවා. ඔක්කොම සිද්ධ වෙනවා. දැන් තැනක මහ පුදුම විදියට බුදුරජාණන් මේ අනිත්‍යතාව වැඩිම වර්ණනා කරලා තියෙන කොයිතරම්ද කියතොත් එක තැනක සඳහන් වෙනවා මේ නිවනට අපි කියන්නේ නරකයි මාර්ග දෙකක් කියලා. ඒ යන්නේත් අන්තිමට එකතු වෙනවා. මෙහෙම දක්වනවා. එක්කෝ සතර සතිපට්ඨානයේ වැඩි යුතුයි.
එහෙම නැත්නම් අනිත්‍යතාවය වැඩි යුතුයි. දැන් ඒක හෙළි වෙනෝනේ අර සලාතනික සූත්‍රයේ. මෙතන පරස්පර විරෝධීත්වයක් නැහැ. වැඩේ දෙකමින් කරන්නේ එකම වැඩේ. බැලු බැලමට එක්කෙනෙක් දැන් අපි සාමාන්‍ය රීතියේ අපි සතර සතිපට්ඨානය වඩන්න ඕන. ඒක තුලින් තමයි ඉතින් ඒකායන මාර්ගය අපි ඒකෙන් ගිහිලා අන්තිමට නිවනට. ඕක අපේ සම්මත සෙනෙ. නමුත් මෙතෙන්දී අනිත්‍යතාව ගැන ප්‍රශංසා වශයෙන් ප්‍රකාශ කරන අවස්ථාවේ කියනවා. ක්‍රම දෙකක් තියෙනවා මේ කෙලෙස් ජය ගන්න. එකක් අර සතර සතිපට්ඨාන වැඩිම අනික අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව තුලින් ඉබේටම අර කිව්ව දේවල් වැඩෙනවනේ. සතර සතිපට්ඨාන සම්මප්පදාන ව්‍යා. දෙකෙන් එකයි වෙන්නේ බැලුව බැලමට. අනේ තරම් පුදුම විදිහේ දේවල් අනිත්‍යතාව පිළිබඳව බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි මේ කියන්න තියෙන තරම් ඔක්කොම කියනව නෙවෙයි. යම් ප්‍රමාණයක් කිව්වා. ඉතින් මේ කාර්යයෙන් හිතා ගන්න ඕන. අර බුදුරජාණන් විවිධ උපමා වලින් දක්වන්නේ මෙන්න මේ සලායතනය තමයි අර පටන් ගත්ත තැනට ආවොත්. දැන් වේදගූ කියලා වචනේ මේ ශාස්ත්‍රය යොදන්නේ ඇත්ත වශයෙන් රහතන් වහන්සේ පිළිබඳව බ්‍රාහ්මණයා කියලා ගත්තොත් ත්‍රිවේදය කියන අරගොල්ලන්ගේ ත්‍රිවේදය නෙවෙයි. අහනෝනේ ත්‍රිවිජ්ජා කියලා වචනයක් තියෙනවානේ. ත්‍රිවිජ්ජා තේවිජ්ජෝ කියලා කියන්නේ අපේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා පිළිබඳව තේවිජ්ජෝ නියම විද්‍යා තුන. පුබ්බයින ආසානුස්ති දිබ්බ චක්කු ආසවක්ඛය. ඕකයි. එතකොට ඒ තුල ඔක්කොම අර සලායතනයේ නිස්සරණ පැත්තට අහු වෙනවා. අරගොල්ලන්ට අහුන්නේ නැහැ නිස්සරණයේ නික්මීම. ඒක පමණක් නෙවෙයි හට ගැනීමවත් ඒගොල්ලන්ට පියුන්නේ සලායතන. අර අන්‍ය බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පංචාකාර. කොට වේදගූ තත්වයේ තියෙන්නේ මෙතනයි. සියල්ල තියෙන්නේ මෙතනයි. සියල්ලගේ ජයගත්තා වෙන්නේ මෙතනයි. එතකොට මේ විශේෂයෙන් මහා සලායතනික සූත්‍රයෙන් කුළු ගැන්වෙනවා මෙන්න මේ සලායතන දේශනාව අපිට පේන්නේ නැහැටියට. තව ඉතින් හුඟක් දේවල් කිව්වේ නැතත් මේ පින්නතුන ওই ටික ආශ්‍රයෙන් විශේෂයෙන්ම මේක භාවනාවට එල්ල කළා අපි කිව්වේ. ඒ මහා බුදුරජාණන් වහන්සේ සොයාගත්තු අනිත්‍යතා ධර්මයේ සුළුපටු දෙයක් නෙවෙයි. ඒක තුල හැම දෙයක්ම අඩංගු වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් අර සලායතන ආයතන අපි කිව්වේ ආයතන තුලයි ලෝකයේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒක යථා ස්වභාවය අපි දන්නේ නැහැ. අර කියාපු විදිහට මිනිගුවක් ඔස්සේ දුවන නිසා සමස්තයක් තේරුම් ගත්තා නම් ඔක්කොම එතනින්ම වැඩ ඉවරයි. ඉතින් මේ අදට ප්‍රමාණවත් කියලා හිතන මේ පින්නතුන් මේ කියන දේවල් ඇත්ත වශයෙන්ම අපි නිතර කියන්නේ මේක යම් අවස්ථාවක නිතර අහලා හවල කියවලා හොඳට කාවද්ද කියන මේවා ක්‍රියාවට නගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට අපිට ඒ යම් ප්‍රමාණයක් දුර යා හැකි මේ නිවන ඔස්සේ බුදුරජාණන් වහන්සේ මේක තුලින්ම රහත් වෙන හැටි අන්තිම සියල්ලම විඥා විමුක්ති දක්වා මේම අනිත්‍යතාවත් සලායතනත් ආශ්‍රයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අද දින මේ පටිසමුප්පාදේ දේශනා මාලාවේදී අපි සලායතන මුල් කරගෙන කිව්වා. ওই විදිහට තව ඉඩ තියෙනවා නම් ඊතුරු අංග ගැනත් මෙහෙම දේශනා පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ පටිසමුප්පාද දේශනා මාලාව තුළින් මේ පින්නතුන්ට මේකත් උපකාර කරගෙන මේ පින්නතුන්ගේ භාවනාවට අර විදිහට සීලයක පිළිපදලා භාවනා කිරීම තුළින් මේවත් ලං කරගෙන තම තමන්ගේ ඒ ප්‍රතිපදාවට හැකිතාක් ඉක්මනින් පිනනන්තක මතක් කරන ආකාරයට මේ භවයේදීම මේ ditu දැමියෙහිදීම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගවල ප්‍රතිවේදයෙන් කළ යුතු සියලු කීම නිම කිරීමට ශක්තිය ධෛර්යය බලය ලැබේවා ප්‍රාර්ථනා කරනවා. එසේම යම් තාක් සත්තු කෙනෙක් අවීචේ සිට අකනිට දක්වා මේ බඳු මේ විදර්ශනා මේ දේශනා සහ ඒවා ඇසීමටත් ඒවා ඇසීම ධර්ම ශ්‍රවණමය මේ ධර්ම දේශනාමය කුසලයේ අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීම තුලින් ඒ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා මේ හැම දිනාටම ඉක්මනින්ම මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වේලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවන් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන මේ ගාථා කියන්නේ එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ආකාශ දුක්ඛපත්තාච නිදුක්ඛා භයපත්තාච නිභයා शोकपत्ताच निशोका हन्तु सब्बेऽपि पाणिनो दुःखपत्ताच निदुःखा भयपत्ताच शोकपत्ताच निशोका हन्तु सब्बेऽपि पाणिनो दुःखपत्ताच निदुःखा भयपत्ताच निभया शोकपत्ताच निशोका हन्तु सब्बेऽपि पाणिनो
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ අබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික